අයිබෝන් පටන් ගමු. verbs. verbs කියන්නේ ඉංග්‍රීසි වල ක්‍රියාපද කියන එක. ක්‍රියාපද තමයි ඉංග්‍රීසි වල tenses හදද්දි විවිධ කාලවලට අදාළව වාක්‍ය හදද්දි වැදගත්ම වෙන්නේ ක්‍රියාපද. හරි. ඉංග්‍රීසි වල ක්‍රියාපදයක් තියෙන පුළුවන් ආකාර ප්‍රධාන වශයෙන් පහක් තියෙනවා. හරි. ආකාර පහක් තියෙන verb එකක් තියන්න පුළුවන්. හරි. එකක් තමයි present plural කියන්නේ. වචන වලට බය වෙන්න එපා. ඒ කියන්නේ වර්තමාන. present කියන්නේ වර්තමානනේ. plural කියන්නේ බහුවචන. වර්තමාන බහුවචන ස්වරූපය. හරි. ඒ කියන්නේ play කියන එක. ඔයගොල්ලෝ දන්නවනේ play කියන්නේ ඔයගොල්ලෝ දන්න දෙයක් නෙමෙයි. play කියන්නේ සෙල්ලම් කරනවා. හරි. ඒ කියන්නේ බහුවචන කර්තෘ කෙනෙක් එක්ක අපි මේක දානවා වර්තමාන බහුවචන ස්වරූපය. they නම් play. he වුණා නම් plays නේ. වර්තමාන කාලේ ඒකවචන ස්වරූපය තමයි present singular කියලා කියන්නේ. හරි. එහෙනම් present plural තියෙනවා present singular තියෙනවා. වර්තමාන බහුවචන වර්තමාන ඒකවචන. හරි. ඒකවචන කර්තෘ කෙනෙක් එක්ක අපි s දානවා. එහෙනම් present plural කියන්නේ අපි දාන්න normal verb එක. ඒකට s දැම්මම තමයි present singular කියලා කියන්නේ. හරි ක්‍රියාවට s දැම්මම s es ies වෙන්න පුළුවන්. s දැම්මම s හඬ එනවා නම් ඒ කියන්නේ present singular වර්තමාන ඒකවචන. හරි. එහෙනම් වර්තමාන බහුවචන වර්තමාන ඒකවචන පැහැදිලි නේද? දෙකේම තේරුම එකමයි. හරි. play කියන්නේ සෙල්ලම් කරනවා, plays කියන්නේ සෙල්ලම් කරනවා. මෙතෙන්දී අමතරව s එකක් එනවා. එච්චරයි. ඒ දෙක පැහැදිලි නේද? හරි නේද? Yes cooks කියන්නේ උයනවා, cooks කියන්නේ උයනවා. watch කියන්නේ නරඹනවා, watches කියන්නේ නරඹනවා. මොන හරි බලනවා. wash කියන්නේ හොදනවා, washes කියන්නේත් හොදනවා. study කියන්නේ ඉගෙන ගන්නවා, අධ්‍යයනය කරනවා. studies කියන්නේත් අධ්‍යයනය කරනවාම තමයි. අය නම් s හඬක් වෙන එක තමයි මේ කරන්නේ. s දැම්මහම ක්‍රියාපදයේ ඒකවචන වෙනවා. දෙකම වර්තමාන තමයි. තේරුම එකමයි. මෙයාව දාන්නේ බහුවචන කර්තෘ කෙනෙක් එක්ක, මෙයාව දාන්නේ ඒකවචන කර්තෘ කෙනෙක් එක්ක. they එක්ක නම් play, ඒගොල්ලෝ නම් සෙල්ලම් කරනවා, he නම්, ඔහු නම්, he නම් plays. කර්තෘ ඒකවචන නම් plays. හරි. ඒ අවස්ථාව දෙක පැහැදිලිනේ. මේ present participle කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ක්‍රියාපදයට ing දාන එක. verb එකට ing දාන එක ඔයගොල්ලෝ දන්නවනේ. පහවසරෙත් ඉගෙනගෙන තියෙනවනේ. ඒකට තමයි මේ නමක් කියනවා එකට verb එකට ing දාන එකට verb එකේ ing form එකට නමක් කියනවා. මොකද්ද? present participle කියලා. present participle කියන්නේ ක්‍රියාපදයට ing දාන එක. එච්චරයි. ක්‍රියාපදයට ing දැම්මම අල්ලා යන්න කියන තේරුම එනවා. දැන් playing කියන්නේ play කියන්නේ සෙල්ලම් කරනවා. playing කියන්නේ සෙල්ලම් කරමින්. playing කියන්නේ සෙල්ලම් කරමින්. ing කියන්නේ අල්ලා යන්න. මේකට තවත් තේරුමක් තියෙනවා. ඒක මම පස්සේ කියන්නම්. playing කියන්නේ සෙල්ලම් කරමින්. එහෙනම් ing කියන්නේ මොකද්ද? අල්ලා යන්න. ing දාන එකට තමයි present participle කියලා කියන්නේ. පැහැදිලි නේද? තුන්වෙනි එකත් හරියනේ එහෙනම්. playing සෙල්ලම් කරමින්. එහෙනම් cooking කියන්නේ මොකද්ද කියන්නේ? තේරුම cooking කියන එකේ තේරුම? උයමින් උයමින්. watching කියන්නේ? උයමින් බලමින් නරඹමින්. ඔව්. බලමින් එහෙම නැත්නම් නරඹමින්. washing කියන්නේ? washing කියන්නේ? සෝදමින් studying කියන්නේ? ඉගෙන ගනිමින් අධ්‍යයනය කරමින්. very good. ඊට අමතරව මේකට තියෙනවා සෙල්ලම් කිරීම කියන තේරුම. ඉවීම කියන තේරුමත් ගන්න පුළුවන්. නාම පදයක් ලෙසත් ගන්න පුළුවන්. හරි ඉවීම කියන තේරුමත් මේ cooking එකට තියෙනවා. සෙල්ලම් කිරීම කියන තේරුමත් playing එකට තියෙනවා. දැන් කියනවානේ my favorite hobby is my favorite sport is hobby hari sport hari දාලා කියන්න පුළුවන් playing cricket. සෙල්ලම් කිරීම. my favorite hobby is playing cricket. සෙල්ලම් කිරීම එතෙන්දී. හරි. දැන්ට මෙහෙම මතක තියාගන්න. එහෙනම් play කියන්නේ සෙල්ලම් කරනවා, plays කියන්නේ සෙල්ලම් කරනවා, playing කියන්නේ සෙල්ලම් කරමින්. හරිනේ. මේකේ අතීත කාලය. ඔයගොල්ලෝ දන්නවා. අතීත කාල කරන්නේ අපි සාමාන්‍යයෙන් ed දානවා. මේ ed නොදාන අවස්ථාවත් මම උදාහරණ පහක් දෙන්නම් ඒවටත්. සාමාන්‍යයෙන් අපි අතීත කාල කරන්නේ අන්තිමට ed දානවා. ගොඩක් ඒවට. ගොඩක් ක්‍රියාපද වලට. එහෙනම් played කළාම play එකට ed දැම්මා. ඒ කියන්නේ අතීත කාලේ. හරි. මේ verb එකේ අතීත කාල ස්වරූපය played කියන්නේ සෙල්ලම් කළා. play සෙල්ලම් කරනවා. played සෙල්ලම් කළා. හරි. ඒක පැහැදිලිනේ එහෙනම් cooked කියන්නේ. cook කියන්නේ එහෙනම් තේරුම? cook කියන්නේ වෙනවා. cook කියන්නේ යුවා. watched කියන්නේ? watched බැලුවා නැරඹුවා නැත්නම් බැලුවා. වඩා හොඳ නැරඹුවා කියනවනම්. watched කියන්නේ? සේදුවා studied කියන්නේ? අධ්‍යයනය කළා. very good. හරි. past participle කියන කොට අහලා තියෙනවනේ past participle කියන පොඩි කාලේ.
ඔව් සර්. Yes sir. past participle එකට කියන සිංහල නම තමයි අතීත කෘදන්තේ. ඒ නමක් එච්චරයි. මේ ඒක නමක්. නම ගැන worry වෙන්න එපා. past participle කියන්නේ ලා යන දාන එක. ක්‍රියාපදේ ලා යන දැම්මා නම් ඒ කියන්නේ past participle. ඒකේ තේරුම තමයි ලා යන දාන එක. එහෙනම් මේකේ past participle එකත් plateම තමයි. ed දානේ වේ past participle එක edම තමයි. හරි. මේ plate කියන්නේ සෙල්ලම් කරලා කියන එක. හරි. සෙල්ලම් කරලා. උයලා. නරඹලා. සෝදලා. අධ්‍යයනය කරලා. ලා යන දානයි තියෙන්නේ. හරි. අපි කියන සෙල්ලම් කරලා තියෙනවා. ආයකට ඕන වෙනවා මේක. හරි. එන පැහැදිලි නේද verb එකේ forms පහ පැහැදිලි නේද එහෙනම්? clear නේද? Yes sir. Yes sir. හරි. Sir, I finished the table. very good. හරි. මම තව විනාඩියක් දෙනවා. අනිත් අය ඉක්මනට ලියා ගන්න. මේක ලියලා නැති අය බය වෙන්න එපා. මේ ඔයගොල්ලන් group එකට මේකේ ෆොටෝ එක දාලා තියෙනවා. පස්සේ group ෆොටෝ එකෙන් බලලා ලියන්නත් පුළුවන්. හරි. මේ හැම එකේම මේ මම regular කියලා දාලා තියෙනනේ මෙතනින්. පැත්තකින්. regular කියලා දාලා තියෙනවනේ. ඒ regular කියන්නේ මේ ed දාන ක්‍රියාපද ඔක්කොටම කියන ඉංග්‍රීසි වල නම regular verbs කියලා. ඒකට මම note එකක් දෙන්නම් අන්තිමට. note එකක් දෙනවා. අන්තිමට ed දාන ක්‍රියාපද වලට කියනවා regular verbs කියලා. මේ regular කියන එක පොඩ්ඩක් ලියා ගන්න. ed දාන ඒවා අතීත කාල කරන්න ed දාන ඒවට ඒ වගේම past participle හදන්න ed දාන ඒවට අපි කියනවා නමක් regular verbs කියලා. note එක දෙනවා. හරි මම තව විනාඩියක් දෙනවා. ඉක්මන ලියා ගන්න. දැන් ලොග් වුණ අය මේ හරි දැන් ලොග් වුණ අය ඔයගලන්ට පුළුවන් WhatsApp එකේ group එකට දාලා තියෙනවා ෆොටෝ එක බලලා පස්සේ ලියා ගන්න පුළුවන්. ෆොටෝ එක දාලා තියෙනවා group එකට. ඔව් කියන්නේ. Sir, එතකොට sir මේ අර play කියලා තියෙන එකට ඉස්සරින් අර අවත් කියලා දාලා තියෙන්නේ. දුව ඇහෙන්නේ නැහනේ. can't hear. ඇහෙන්නේ නැහනේ. type කළේ යන්න. මම අතට බලන්න. ඇහෙන්නේ නැහැ. හරි sir. type කළේ යන්න. හරි. ඉක්මන ලියා ගන්න අනිත් අය. දැන් ලොග් වෙච්ච අය අඩු ගානේ මේ මුල් ටික විතරක් හරි ලියා ගන්න. හරිද? මම තව තප්පර 30ක් දෙනවා. ලිවෙන්නේ නැහැ කියලා බය වෙන්න එපා. මේ ෆොටෝ එක තියෙනවා. group එකේ දාලා තියෙනවා. හරිද? මේකට තව පහක් මම දානවා. මේ වගුව තව පහක් එනවා පල්ලෙහාට. වගුව පොඩක් දික් කරගන්න. තව පහක් පල්ලෙහාට එනවා. එතනින් වගුව ඉවරයි. තව පහක් පහලට එනවා. Sir, ඔව් කියන්න. මේ මගේ රෙකෝඩින් එකක් කරලා කොහොමද අයින් කරන්නේ ඒක? රෙකෝඩින් එකක් අයින් කරනවා කියන්නේ? රෙකෝඩින් එකක් ආවා මගේ අර මේකට. ඒක sir continuous ඔබන්න ඕනේ. ඔව්. ඒකට හා කියන්න. කන්ටිනියු කියලා කියන්නේ. ඒ අවසරය ඉල්ලනවා දැන් අලුතින්. මේක රෙකෝඩ් වෙනවා. ඒකට හා කියන්න. එතන හරි. අලුත් අප්ඩේට් එක සර්. ඔව්. හරිද? එහෙනම් මම මකනවා මුල් ටික. බලන්න බෑ ෆොටෝ එක තියෙනවා හරි. ඕකේ. group එකේ තියෙන ෆොටෝ එක. ඉමේජ් එක දාලා තියෙනවා. හරි. දැන් මේවා ed දාලා හදපු ක්‍රියාපදනේ. අපි දවල් තවත් ක්‍රියාපද පහක් කරාම. ඒතර මේකෙන් පස්සේ මම විභාගයට දාලා රිවිෂන් එකක් කරන්නම්. හරි. ඊට පස්සේ අපි එනවා ed දාන්න නැතුව අතීත කාලේ හදන ක්‍රියාපද තියෙනව නේද? මොනවද ඒ? go කියන්නේ යනවා. go එකේ අතීත කාලය මොකද්ද? ගියා නම් Goes. අතීත කාලේ past form එක Gone. went. Went. go went on. Run. ඒවට කියන දැන් ඒවට ed දාන්නේ නැහැ නේ අගට අතීත කාල කරන්න. ed දාන්නේ නැත්නම් අපි ඒවට කියන irregular verbs කියලා. ඒක note එක දෙනවා මම. හරි. අපි ඒ වගේ ඒවයි පහක් ලියමු. හරි. go කියන්නේ යනවා. go කියන්නේ යනවා. ඒකේ ඒක වචන ස්වරූපේ goes es දාන්නයි තියෙන්නේ. අන්තිම අකුර o නිසා අපි es දානවා. යමින් නම් going. ing දැම්මා. යමින්. ගියා නම් went.
අතීත කාලේ. ගිහිල්ලා නම් gone. එහෙනම් gone කියන්නේ මොකද්ද? ගිහිල්ලා කියන එක. මේක ගියා. මේක යමින්. මේ දෙකේම තේරුම යනවා කියන එක. හරි. මේ පෙළියට අගල ලියගන්න. Right in a flash. සර් මට අර වගුවේ පොඩ්ඩයි ලියා ගන්න උනේ. ඊට තියලා ඔය ටික ලියා ගන්න. ඒක ඉඩ තියලා ලියන්න. දැන් ඔයගොල්ලන්ට පුළුවන් පේලි 7ක් වගේ ඉඩ තියලා ලියපු නැති අයට එතනින් එහාට ලියාගෙන යන්න පුළුවන්. තාමත් වැදගත්තා. හරි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ ටික කඩපාඩම් කරගෙන ඉන්න ඕන. මේ තුන. ස්ටාර් මාක්ස් දාන තුන කඩපාඩම් තියෙන්න ඕන. සර් ඔක වගුවක් වගේ නෙමෙයි නේද? වගුවක වගේ තමයි. ඒ වගුවම තමයි මේ කන්ටිනියු වෙන්නේ. ඉස්සෙල්ලා වගුවම තමයි. පස්සේ වගුව කම්ප්ලීට් කරගන්න. දැන් ලියා ගන්න ඉක්මනට. හරි. අපි ඊළඟ ක්‍රියාපදේ ගමු ගායනා කරනවා. ගායනා කරනවා නම් මොකද්ද වචනේ? Sing. 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 ගායනා කරනවා sing. ඒකේ වර්තමාන ස්වරූපයට s දානවා නේ sings. වර්තමාන ඒකවචන ස්වරූපයට present singular කරන්න ඒකවචන නම් s දානවා. දැන් they නම් sing ඔවුන් නම් ගායනා කරනවා they බහුවචන නිසා he නම් නැත්නම් she නම් ඒකවචන නිසා පත් s දානවා sings. ගායනා කරමින් කොහොමද කියන්නේ? Singing. 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 ගායනා කරමින් singing. ඒ වගේම ගායනා කිරීම කියන තේරුමක් නෑට තියෙනවා. එකක් ගායනා කරමින් අනිත් එක ගායනා කිරීම. ගායනා කළා නම් අතීත කාලේ Sang. sang very good. Sang. ඒක කඩපාඩම් කරගන්න sang. ගායනා කරලා sang. past participle එක sang. අඳිනවා චිත්‍ර අඳිනවා Draw. draw Draw. Draw. ඒක වචන එක්ක නම් s දානවා draws. Draws. අඳින්න නම් drawing. 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 ඇඳීමට drawing කියලා කියනවා drawing. right and the Draw. drew ඒක drew කියලා කියන එක වැරදි drew තමයි හරි drew and the ලාන past participle එක drawn and then ලාන drawn. හරි මේවා එතකොට මේ අර ed දාන්නේ නැහැ අතීත කාල කරන්න past participle කරන්න මේවට කියනවා ed දාන්න නැති නිසා irregular verbs කියලා ඒකට පොදුවේ කියනවා ඒ නිසා පොඩ්ඩක් මේ පැත්තෙන් ලියාගන්න irregular කියලා. පේනවනේ හරි irregular කියලා ලියාගන්න. Sir. ඔව් කියන්න. ඕකට run කියන එකත් හරි නේද? මොකද? Run. ඔව් run කියන එකත් හරි. Sir ඒකේ මේ past participle එක පොඩ්ඩක් කියන්නකෝ sir. run ran ම තමයි. මම තව එකක් දෙනවා. run Okay, sir. run අපහු run ම තමයි past participle එක. irregular කියලා ලියන්න. හරි මම තව එකක් දෙන්නම්. ඒතර වගුව ඉවරයි. මොන හරි දෙයක් කරනවා නම් මොකද කියන්නේ? Do. do. ඒකේ ඒකවචන ස්වරූපය මොකද්ද? Does. 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 yes දැම්ම මේ does කියන්නේ es දැම්ම මේ. අන්තිමකට ඕ නිසා s නෙමෙයි දාන්නේ. ඕනේ අවසාන අකුර. එහෙනම් දාන්නේ es. හරි මේ දෙකේම තියෙනම කරනවා. කරමින් නම් Doing. කළා නම් Did. did. අතීත කාලයේ did කළා. කරලා නම් past participle done කියලා තමයි කියන්නේ. කරලා. හරි. ඉක්මනට ලියා ගන්න ලියලා ඉවරනා තොස්ස.
දැන් ලොකේෂ් අය අර මුල් ටිකට ඉර තියලා ලියන්න. පළවෙනි කොටසේ ෆොටෝ එක දාලා තියෙනවා group එකට. හරි ඉක්මන් කරන්න. සර් ඔව් කියන්න. සර් දෙන්නම ඇහෙනවද? ඔය ඇහෙනවද? සර් මම ඇහුවේ සර් මේ දෙන්නේ ගෝ කියන එක ඉස්සරහින් මේ අයි දාලා තියෙන්නේ. ඒ අයි නෙමෙයි. මෙතනද? මේකද? ඔව් සර්. ඒ වෙනම එකක්. මේ ඉරගියුල කියලා පහළ ලියලා ඉරගියුල. මේ වචනයට අදාළ එකක් නෙමෙයි. මේ ඔක්කොම ක්‍රියාපද වලට අපි පොදුවේ කියන ඉරගියුල verbs කියලා. ඒකට මම නෝට් එක දෙනවා. ඉරගියුල කියලා මේ වචනයක් තියෙනවා. හරි සර්. thank you සර්. ඉරගියුල මේ වචන තියෙනවා. ඉරගියුල කියන්නේ මේ ed දාන්න නැති නිසා. මේ අතීත කාල කරන්නේ. අතීත කාල කරන්නේ ed දානවා නම් regular ed දාන්න නැත්නම් irregular. මේ ක්‍රියාපද වර්ග දෙක. හරිද ඉවරද? හරි නේද එහෙනම්? කොහොමද අතල්ස ප්‍රතිය ඉන්නවා. හරියක්. ඉවර කටිය අතල්ස. ලියලා ඉවර නම්. සිතිජ හරිද? හරි. චිරාන් ශයනි හරිද? චිරාන් හරිද? හරියට? හරි සර්. හරි. මම බෝඩ් එකේ මකනවා. නෝට් එක දෙන්නම් මේකට දාලා. හරි. හරි ලොකු නෝට් එකක් නෑ විනාඩි දෙකකින් ඉවරයි. හරි මෙහෙම ලියා ගන්න. මම සිංහලෙන් දෙන්නම් පැහැදිලි වෙන්න. සර් අර ටේබල් එකට යටින්ද? ඔව් ටේබල් එකට යටින්. ඒ ටේබල් එකට අදාළව තමයි නෝට් එක දෙන්නේ. හරි. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද excuse me sir. ඔව් කියන්නේ. මට ටේබල් එකට යට ඉඩ නැහැ. කමන්නේ නැහැ. කියන්නේ ටේබල් එකට පස්සේ පිටුවේ ලියන්න ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ පිටුවේ ලියන්න. ඒකට පස්සේ පිටුවේ. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද ඉහත පරිදි, ඒ කියන්නේ අර වගුවේ පරිදි, ඉහත වගුවේ පරිදි කියලාම ලියන්න කොහොමද? ප්‍රධාන ආකාර පහකට වෙන් කරන්න පුළුවන්. හරි. You can divide verbs into 5 categories. එහෙම කියනකොට නම් මෙහෙම දෙන එක හොඳයි නේද? හරි. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද ඉහත වගුවේ පරිදි ප්‍රධාන ආකාර පහකට බෙදන්න පුළුවන්. පහකට බෙදිය හැකියි. හරි. දැන් ඒවා අපි තේරුණොත් ඉගෙන ගත්තා. හරි. මීට අමතරව අවසාන වාක්‍ය ed අගට දමා past tense past ඒ වගේම past participle සාධන ක්‍රියාපද ඒ කියන්නේ අන්තිමට ed දාලා past tense සහ past participle හදනවනේ ඒවට නමක් කියනවා regular verbs කියලා. මියුට් කරන් ඉන්න. ක්‍රියාපද regular verbs ලෙසද ed නොදමා past ඒ වගේම past participle හදන ඒවා irregular.
note එක ඉවරයි. කිව්වේ මොකද්ද කියලා මම කියන්නම් ආපහු. irregular verbs. ලෙසද හැඳින්වේ. හරි. ඒ කිව්වේ අන්තිමට ed දාලා past tense past participle හදනවා නමක් කියනවා regular verbs කියලා. ed දාන්න නැතුව අතීත සහ past part කියන්නේ past tense සහ past ස්වරූපය සහ past participle ස්වරූපය හදනවා නම් ed නොදමා ඒවට කියන irregular කියලා. උදාහරණයක් කියනවා නම් play කියන්නේ සෙල්ලම් කරනවා ඒකේ අතීත කාලය හදන්නේ ed දාලා. එහෙනම් regular. past participle උත් ඒකමයි. එහෙනම් මේක regular. හරි. අපි ලියපු එකක් go යනවා. ඒකේ අතීත කාලේ ed දාන්නේ නැහැ. එහෙනම් irregular. ed දාන්න නැත්නම් irregular. එච්චර. ගිහිල්ලා කියන්නේ gone. මේක රටාවේ වෙනස් නේ ed දාන්නේ නැහැනේ. ඒක නිසා irregular. මේ regular මේ irregular. හරි. ඒක අපි උඩින් උදාහරණ ලියුවා. හරි. ඒ විදිහට ක්‍රියාපද තවත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් regular අනිත් එක irregular. regular කියන්නේ ed දානවා නම් ed දාන්න නැත්නම් irregular. හරි. පැහැදිලි නේද? අලුත් වචන ඇති අලුත් වචන වලට බය වෙන්න එපා. හරි. දැන් අපි පොඩි රිවිෂන් එකක් කරමු. මේක ඉවර නැත උස්සන්. විභාගයට දාලා පොඩි බෝඩ් එක මකන්න එපා. හරි. මම ලියාගන්න. සර් අතන අර දෙවැනි එකේ සර් past කියලා දෙකක් දාගන්න. ඔව් කියන්නේ past tense past ස්වරූපේ සහ past participle ස්වරූපේ. past කමා past participle. හරි. එකක් past අනිත් එක past participle. හරි. හරි නේද? හරි සර්. හරි. ඉවර කටිය අතොස්සන් හරියක්. දැන් paper book එක අරන්ද තියෙන්නේ? අද මම paper book එක ඒව කරන්නේ නැහැ. ඔක්කොම අරන් නැතුව ඇතිලා තාම. අරගෙන තියෙන්නේ. ප්‍රශ්නෙට බලත් papers? No sir. No. ඒක අතර තියෙටක් ගාලා ගන්න. ඔව් සර්. ගත්තා. හරි. first term papers සහ second term papers කරන්න මම අර කැස්බේර ක්ලාස් එකේ කරපු වීඩියෝස් ඔයගලන්ට දාලා ඇති group එකේ. එතකන් ඒ ටික බලන්න. ඔක්කොම අරගත්තට පස්සේ අපිට කරන්න පුළුවන් අලුතින් නැවත වරක් මේ ක්ලාස් එක කරනවා ඒවා. හරිද? ඉවරයිද? හරි. දැන් ඔයාලා ඇක්ටිවිටි පද ගන්නවා. විභාගයට අදාළව එන්න පුළුවන් පොඩි ප්‍රශ්න ටිකක් මම කරනවා. Sir, I haven't finished. හරියක්. Sir, activity book එකද ගන්න ඕනේ? ඔව් ඇක්ටිවිටි පද ගන්න. මේක ඉවර නම් ඇක්ටිවිටි පද ගන්න. write in a flash. මේක ලියන්න ඕනේ නැහැ. මේක ලියුවත් කමක් නැහැ. මේක අනිවාර්ය නෑ. මේවා අපි ලියලා තියෙන්නේ. අර මේලි. ලියුවත් කමක් නැහැ. මේක අනිවාර්ය නෑ. උඩින් ලියලා තියෙන්නේ ඒක. වගුවේ ලියවන්නේ. Sir, ඔව් කියන්නේ. sir ටික ලියා ගන්න ඕනේද? මේක ලියුව නේද? නෑ සර් මේ මාව කට් වුණා කම්පියුටරේ මෙච්චර වෙලා ගියේ ඒක නිසා මාව සැරසරේට කට් වුණා. ඒ නිසා සර් මට මේ ටික ලියා ගන්න බැරි වුණා. ඊට උඩ පෙළ ලියුවෙත් නෑ නේද? නෑ සර්. හරි. එහෙනම් දුර රෙකෝඩින් එකේ පොඩ්ඩක් බලන්න එහෙනම්. හරි සර්. ඔයා පිටු භාගයක වගේ ඉඳ තියන්න විතර හරි. පිටු භාගයක වගේ ඉඳ තියන්න. දැන් හැමෝම ගන්න ඇක්ටිවිටි පොත. take your activity book. හරි. විභාගෙට එන්න පුළුවන් ප්‍රශ්න අනුමාන කරලා මම දෙනවා. අපි ඒක කරමු.
හරිද? හරි. ලියාගන්න මෙහෙම. රිවිෂන් කියලා ලියාගන්න. පොඩි රිවිෂන් එකක්. ඇක්ටිවිටි බුක් එකේ. පුනරීක්ෂණයක්. හරි ගොඩක් ලේසි ඒවා. හරි. මේ වගේ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් නිතරම එනවානේ. හරි. ඉතින් අමාරු එකක් දෙන්න ලේසි එකක් දෙන්න. මොකද කියන්නේ? ලේසි එකක් දෙන්න. ලේසි එකක් ඉස්සෙල්ලා. හරි. මම ලේසි එකක් දෙන්නම්කෝ. හරි. ලියගන්න fill in the blanks. with the correct article. නිවැරදි ආටිකල් එක දාලා හිස්තැන් පුරන්න. මොනවද ආටිකල්ස් කියන්නේ? what are articles? ඔයගොල්ලෝ දන්නවා? and the. හරි. මේකේ මම ප්‍රශ්න පහක් දෙනවා. මාත් එක්කම ලියන්න. සර් ආටිකල් කියලා කියන්නේ දැන්වීම නේද? ආටිකල් කියලා කියනවා මේ තව ලිපි වලට පුවත්පත් ලිපි ඒවටත් කියනවා ආටිකල් කියලා. මේ ඒක තේරුම නෙමෙයි. මේ ආටිකල් කියන්නේ and the ඒවට කියනවා ආටිකල්ස් කියලා. නිවැරදි ආටිකල් එක දාලා ඉස්තෙන් පුරවන්න තියෙන්නේ. එකම වචනේ තේරුම් දෙකක්. my father bought මගේ තාත්තා මිලදී ගත්තා. ඉස්තෙන් පුරවන්න තියෙන්නේ. හරි and හරි the හරි. new car. හරි මේක ගොඩක් ලේසි. හැබැයි ඔයාලට ඉගෙන ගන්න දේවලුත් මේකේ තියෙනවා පොඩ්ඩක්. My sister studies මගේ සහෝදරිය ඉගෙන ගන්නවා blank in blank university. ඊට අමතරව විභාගයට පාඩම් කරද්දී අර අපි කරපු පාඩම් වල ග්‍රැමර් කොටස් තියෙනව නේද? ටෙක්ස්ට් බුක් එකේ grade 6 ටෙක්ස්ට් බුක් එකේ ග්‍රැමර් කොටස් තියෙනවනේ. ඒ ග්‍රැමර් කොටස් සියල්ල පාඩම් කරගන්න නැවත. අර පොඩ highlight කරලා වගේ තියෙන ග්‍රැමර් කොටස්. සර් Google එකෙන්ද මේ පේපර් එක කරන්නේ? Google නෑ මොකුත් නෑ. එහෙම මොකුත් නෑ මේක. මේකට ඔයගලන්ටම හරි වැරදි මාක් කරගන්න පුළුවන්. නෑ සර් විභාගයක් දෙනවා කිව්වේ. එතකොට මේ අර වෙබ්සයිට් එකේ ඉන්නේ මේක කරන්නේ? නෑ එහෙම මොකුත් කරන්නේ අපි. මම කිව්වේ ඉස්කෝලේ විභාගයට රෙඩි වෙන්න තමයි මේ දෙන්නේ. ඊට පස්සේ අපි මේ වෙන වෙනම papers කරන්නේ ප්‍රශ්න වල පළාත් papers. ඒ කියන්නේ western province past papers පොත ඔයගොල්ලෝ අරන් ඔයගොල්ලෝ කරනවා. ඊට පස්සේ මම ක්ලාස් එකේදී ඩිස්කස් කරනවා. හරි. එහෙම අර මේ ඔයගොල්ලන්ට එහෙම දෙන්නත් පුළුවන් ඕනනම් ඒ විදිහට. මොකද දුන්නා කියලා ඒක බොරු වැඩක්. ඒක soft copy එකක් නේ තියෙන්නේ. ඊට වඩා හොඳයි පොතේ ලියලා උත්තරත් එක්ක තියෙන එක. අනිත් එක අර western province ඒවා ඇත්තටම ඔයගොල්ලන්ගේ ඉස්කෝලවල අවශ්‍ය මට්ටමට ආපු ඒවා. ඒවා අපි ඉස්සරහට කරනවා. ඒ ස්ටෑන්ඩඩ් එක තියාගත්තා නම් හරි.
finish the finish sir. හරි. next one. අවසාන එක. හරි. උත්තර ලියලා ඉවරනා තොස්සා. මේ ගොඩක් ලේසි. ඔයාලා ඔක්කොම හරියට ලකුණු 5ක් හම්බෙනවා. You can put 5 marks. මේකට භාගය ගන්න ගන්න පුළුවන්. හරි ඉවර කට්ටිය අතොස්සා. Sitija finished. Very good. සර් මාව සැරෙන් සැරේට කට් වෙනවනේ. Signal වලින් දුව. පුළුවන් තරම් බලන්න නැත්නම් ඉතින් රෙකෝඩින් එක බලන්න. ඉන්න බලන්න පුළුවන් තරම්. Chetana finished. Sihali finished. Hurry up. Lesi nේද මේක? Yes sir. Yes හරි. මම පළවෙනි ප්‍රශ්නේ නිසා ලේසි එකක් දුන්නේ. A cake walk නේ. A piece of cake. හරි. ඉක්මන් කරන්න අනිත් අය. අතොස්සන් ඉවර නම්. හරි very good. Danuja, Chiran hurry up. නෑ සර් මං කල් ඉවරයි රෙසන් මේ දෙන්නේ නෑනේ සර්. එහෙමද? හරි. හරි පුතා හරි. First one. My father bought. මගේ තාත්තා මිලදී ගත්තා. bought කියන්නේ මිලදී ගත්තා buy එකේ past tense. buy මිලදී ගන්නවා bought මිලදී ගත්තා. මගේ තාත්තා මිලදී ගත්තා. මොකද උත්තරේ? new car කියලා තියෙනවා. new car. අලුත් කාර් එකක් කියලා a new car. හරි. කාර් එකක් අලුත් කාර් එකක් අල් කයනක් ඇහෙනවනේ. අල් කයනක් ඇහෙනවනම් මගේ තාත්තා මිලදී ගත්තා අලුත් කාර් එකක්. ඒ කාර් එක ගැන දෙවෙනි වතාවට කතා කරන්න වුණොත් ද කියලා දානවා. හරි. කා කියන්නේ කාර් එකක්, ද කා කියන්නේ කාර් එක. හරි. ද දැම්මොත් ඒක නිශ්චිතයි. මොන කාර් එකද කියලා දන්නවා. මේ කාර් එකක්. මොකක් හරි කාර් එකක්. හරි. මගේ තාත්තා මිලදී ගත්තා අලුත් කාර් එකක්. හරි. තමයි උත්තරේ. and දාන්න බෑනේ කොහොමද vowel sound නෙමෙයිනේ. හරි. next one. My sister මගේ අක්කා හරි නංගි හරි සහෝදරිය studies අධ්‍යයනය කරනවා ඉගෙන ගන්නවා in the and the university විශ්වවිද්‍යාලයේ in the university. හරි. විශ්වවිද්‍යාලය කියන්නේ විශ්වවිද්‍යාලයේ ෂුවර් නම් ද දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. විශ්වවිද්‍යාලයක කියන්න උනොත් මොකද කියන්නේ? the and and නෑ. අපි දාන්නේ එහෙම වුණොත් හරි. ඒකට මම හේතුව කියලා ඉන්නම්කෝ. උත්තර දෙකම හරි. the හා and sorry the සහ a දෙකම හරි. යුනිවර්සිටි කියද්දී මෙහෙමනේ අපි ලියන්නේ uni u හරි. u කියන්නේ y නේ. y sound එන්නේ. ඒක නිසා අපි දාන්නේ y කියන්නේ vowel එකක් නෙමෙයි. එහෙනම් a. හරි. මේක බැලලා යුනිවර්සිටි වුණා නම් u sound ආවා නම් එතකොට n හරි. නැත්නම් අනිවර්සිටි වුණා නම් a sound ආවා නම් එහෙනම් n හරි. sound එකයි බලන්න ඕන. හරි. නිකන් මේ letter එක බලලා දාන්න එපා. හරි. ඒක නිසා a university කියලා කියන්නේ. sound එකයි බලන්න ඕන. හේතුව university කියද්දී යයන් එන්නේ. යයන් කියන්නේ y sound. y කියන්නේ vowel නෙමෙයි. එහෙනම් a.
අවස්ථාවක් ඔන්න මතක් කරමු. Excuse me, sir. Okay. Sir, should we correct the answer? Oh, if your answer is correct, you can put a tick. හරි. එතන අඩුපාඩු හදාගන්න. Honest. Honest කියද්දි දැන්ද කියන්නේ? Honest man. අවංක මිනිසෙක්. දැන්ද දාන්න. Honest. And H එක silent, H එක සද්ද වෙන්නේ නැහැ. මේක කියන්නේ honest කියලා. sound එකයි බලන්න ඕනේ හැමතිස්සෙම. මේක සද්ද කරලා බලන්න. සද්ද කරද්දී vowel සද්දයක් එනවා නම් එහෙනම් n. vowel සද්දයක් එන්නේ නැත්නම් මේ u consonant සද්දයක් නෙන්නේ එහෙනම් vowel සද්දයක් ආවොත් o කියන්නේ vowel සද්දයක්නේ. vowel sound එකක් එනවා. honest. o vowel එකක්. එහෙනම් n. එච්චරයි නීතිය. හරි. next one we will go. හරි අපි යාවි. අපි යන්නම් trip එකක් හෙට. අපි හෙට trip එකක් යන්න plan කරලා ඉන්නවා. මොකද එන්නේ? go on a trip. on a trip. trip එකක් නම් on a trip. it's raining. වහිමින් තියෙනවා. දැන් වහිනවා. do you have ඔයාලඟ තියෙනවද කුඩයක්? and umbrella. An umbrella. එතකොට දැන් ඇයි මේ මෙතනත් u මෙතනත් u. මෙතන u කියන්නේ ය යන්න සද්දනේ. ඒ කියන්නේ y. මෙතන u කියන්නේ a. umbrella. a කියන්නේ a නේ. ඒ කියන්නේ vowel නේ. එහෙනම් ඈ. a sound කියන්නේ vowel sound එක. එහෙනම් ඈ. ඒක හරි. සද්දේ බලන්න ඕනේ හැමතිස්සෙම. sound එකයි බලන්න ඕනේ. pronunciation බලන්න. next one. I bought. මම මිලදී ගත්තා. මොකද එන්නේ? book පොතක්. book කියන්නේ පොතක්. මම පොතක් මිලදී ගත්තා ඊයේ. මම ඊයේ පොතක් මිලදී ගත්තා. හරි. ඊට පස්සේ එන්න ඕන. The මතක තියාගන්න. එතන නීතිය මතක තියාගන්න. හේතුව මුලින් මොකක් හරි ඕනම දෙයක් ගැන මොකක් හරි නාමපදයක් ගැන මුලින් කතා කරනවා නම් අපි සාමාන්‍ය තියරි එකක් ලෙස දානවා. හරි. පොතක්නේ. මම පොතක් මිලදී ගත්තා ඊයේ. ඒ නිසා පස්සේ දෙවෙනි වතාවට කතා කරද්දී ද දානවා. ඒකයි නීතිය. හරි. The book පොත මොන පොතද කියලා දන්නවද? ඒ නිසා the book. The book is interesting. පොත රසවත් වෙනවා. interesting රසවත්. පොත කාලා බලන්නේ කතාව හොඳ ඇති. අන්තර්ගතය හොඳ ඇති. පොත රසවත් වෙනවා. හරි. මම ඊයේ පොතක් මිලදී ගත්තා. පොතක් කියදී අල්කයන් නැහෙනවනේ. එහෙනම් මොකක් හරි පොතක්. ඊට පස්සේ ඒ පොත ගැන මේ කතා කරන්නේ. දැන් මොන පොතද කියලා දන්නවා. අපි මොන පොතද කියලා දන්නවා නම් ද කියලා දාන්න. හරි. මුලින්ම දන්නේ නැත්නම් දන්න නිසා ද. හරි. පහෙන් ලකුණු ගන්න දාගන්න. කීයක් තියෙනවද? පහෙන් පහම තියෙන ඇත උස්සන්න. හරි. very good. අපි ඊළඟට යනවා. හරි. මේක කරන්න. rearrange. නැවත සකස් කරන්න. නැවත සකස් කරන්න. and write sentences. නැවත සකස් කරලා වාක්‍ය ලියන්න. ඒ කියන්නේ අනුපිළිවෙල මාරු කරලා තියෙන. ඕඩර් එක වෙනස් කරලා තියෙන වචන අනුපිළිවෙලට හදලා අර්ථවත් වාක්‍යයක් හදන්න තියෙනවා. First one, I goal in live. හරි. ගලපලා අර්ථවත් වාක්‍යයක් හදන්න. All very Anuradhapura city is a ඉක්මන් කරා.
සර් ඊළඟ ප්‍රශ්න නම් මොන්තරම් එනවා හරි. විතර වගේ එනවා. grade 5 වලදීත් ඇවිල්ලා ඇති. ඇවිල්ලා තියෙනවනේ grade 5 වලදී. හා? grade 5 වලදී තිබිලා තියෙනවනේ මේ වගේ ප්‍රශ්න. සර් පාස් පේපර් බුක් එකෙත් ඔය වගේ ප්‍රශ්න තිබ්බා. හරි. නිතරම එනවා මේ වගේ ප්‍රශ්න. හරි මට ලියන්න ඉඩමදී. මේ හතරට අග්ගල කරා. ඉවර නැතොත් සර්. හරිද? හතර දෙනෙක් ඉවරයි. very good. සර් Okay. සර් තුන්වෙනි එකේ නට් කියලා ලියලා තියෙන්නේ නට් එකට. මම තුන්වෙනි එකේ sorry. පළවෙනි sorry. Not in Anna. Sorry. Thank you. වෙල්කම් සර්. Hurry up. හොඳට පාඩම් කරන්න. හරි. පේපර්ස් පොත ගත්තේ නැති අය ඉක්මනට ගන්න. මොකද අපි ලබන සතියේ ඔක්කොම අරන් තිබ්බොත් මට ලබන සතියේ ඉඳන් උනත් කරන්න පුළුවන් පේපර්ස්. කියන්නේ ටෙක්ස්ට් බුක් එකේ පාඩම් එක්කම පේපර්ස් කරනවා. පුරතර ඉක්මනට ගන්න බලන්න. හරිද? ඉවර නැතොත් සන් hurry up. හරි. very good. දනුජ හරිද? චිරාන් have you finished? හරිද? බලමුද එහෙනම්? හරි. බලමු first one. පළවෙනි එක මොකද්ද උත්තරේ? first one win goal I live with goal. I live in goal. හරි goal කියලා කියන්නේ. ඊට ඉස්සෙල්ලාම මේ වගේ එකක් කරද්දී මොකද්ද අපි අනුගමනය කරන ක්‍රමය? මුලින්ම වාක්‍යයේ කර්තෘව හොයාගන්න. මුලින්ම වාක්‍යයේ කර්තෘව හොයාගන්න. මම වරහන් උත්තරේ දාන්නම්. වාක්‍යයේ කර්තෘ කවුද? I. subject එක හොයාගන්න මුලින්ම කර්තෘ. මම. ඊට පස්සේ verb එක ගන්න. ක්‍රියාපදේ මොකද? live. මම ජීවත් වෙනවා. කර්තෘ ක්‍රියාව. මම ජීවත් වෙනවා. දැන් දාන්න ඉතිරි කොටස. මේ කර්මයක් නැහැ, ඔබ්ජෙක්ට් එකක් නැහැ. මම ජීවත් වෙනවා දැන් කොහෙද? in goal. ගාල්ලේ. හරි goal කියන්නේ නගරයක නමක් නිසා මුල් ලකුර කැපිටල් ප්‍රොපර් නවුන් එක. I live goal කිව්වොත් මම ජීවත් වෙනවා ගාල්ල. ගාල්ලේ කියන්නේ in එකේ. අපි ප්‍රධාන නගරයකට කලින් in කියලා දානවා. මම ජීවත් වෙනවා ගාල්ලේ. හරි උත්තරේ හරිනම් හරි දාගන්න.
හරින හරි දාගෙන එක ලකුණක් හම්බ වෙනවා. හරි next one number 2. මොකද එන්නේ? Anuradhapura is a very Anuradhapura Anuradhapura is a very old city. ඔව්. අනුරාධපුර is a very City. old city. අනුරාධපුර ඉතා පැරණි නගරයක් වෙනවානේ. හරි උත්තරේ එන්න ඕනේ මෙහෙමයි. අනුරාධපුර. එතන මේකේ අනුරාධපුර තමයි උක්තේ වාක්‍යය. කතෘ නෙමෙයි උක්තේ. ඒකටත් සබ්ජෙක්ට් කියලා තමයි ඉංග්‍රීසි වල කියන්නේ උක්තය. කියන්නේ අනුරාධපුරය ගැන තමයි ප්‍රධානව කතා කරන්නේ. අනුරාධපුර වෙනවා කියන්නේ is දානවා. subject plus verb. උක්තය සහ ක්‍රියාව. අනුරාධපුරේ වෙනවා මොකද්ද? මොකද්ද වෙන්නේ? පැරණි නගරයක්. is a city කියලා කියමු. අනුරාධපුර නගරයක් වෙනවා. මොන වගේ නගරයක්ද? Old. පැරණි. Very පැරණි old. නගරයක් වෙනවා. ඉතා පැරණි. very old city. හරි. city නගරයක්, old city පරණ නගරයක්, පැරණි very old city. ඉතා පැරණි නගරයක්. අනුරාධපුරය ඉතා පැරණි නගරයක් වෙනවා. උත්තරේ හරින හරිය දාගන්න. මේ city කියන නාම පදේ adjective එකකින් විස්තර කරලා තියෙනවා. all කියන adjective එකකින් නාම විශේෂණයකින් විස්තර කළා. හරි. next one. 2 easy නේ. මොකද උත්තරේ? I am not hungry. I am not hungry. මට බඩගිනි නෑ. මුලින්ම I කතෘ ඊට පස්සේ verb එක දානවා ක්‍රියාපදය. I am not hungry. මට බඩගිනි නෑ. I am hungry කියන්නේ මට බඩගිනි වෙනවා. I am not hungry. මට බඩගිනි නැහැ. හරි. එතන කතෘ ක්‍රියාව හැමතිස්සෙම. next one. මොකද උත්තර? ප්‍රශ්නයක් ඒක. question mark තියෙනවා. Shall we go to the canteen? shall we go to the canteen? අපි කැන්ටීන් එකට යමුද? ප්‍රශ්නයක් නිසා මේ shall හරි මේ වචනේ be verb එක හරි helping verb එක හරි ඉස්සරහට ගන්නවා. හරි shall කියන මෙතන model verb එකක් ඒක ඉස්සරහට ගන්නවා. shall එක ඉස්සරහට ගන්නවා ප්‍රශ්නයක් නිසා. ඊට පස්සේ we අපි යමුද? shall we go? ඒක දන්නවනකොට shall we go? අපි යමුද? shall we play? අපි සෙල්ලම් කරමුද? හරි shall we go? අපි යමුද කොහෙටද? to the canteen. canteen එකට. අපි canteen එකට යමුද? shall we go to the canteen? හරි. එකකට ලකුණු එක ගානේ හම්බ වෙනවා. හරිනා හරි දාගන්න. හරි මම තව ප්‍රශ්න ටිකක් දෙනවා ඒ විදිහටම. මේක නිතරම එන ප්‍රශ්නයක්. හරි. Sir, ඔක්කොම මේ topic එක නෙමෙයි නේද? නෑ මේකේ පස්වෙනි එක. Roman number 5. Sir, ඔක්කොම sir කියන එක වාක්‍ය අපි වලට තියෙන එක ලියන්න ඕනේද? මොකද? අර sir දෙන වාක්‍ය අපි වලටනේ. ඒකත් ලියන්න ඕනේද? මේක වාගේ හරිනම් ලියන්න ඕනේ නෑ. වැරදි නම් ලියා ගන්න. හරි මේ උත්තරේ දුන්නේ. මේ තව ප්‍රශ්නයක්. මට ඔය කියපු එක පැහැදිලි වුණේ නෑ ඒකයි. Sir, හරිද? ඒ කියන්නේ පස්සේ ප්‍රශ්න නේද? ඔව් මේ පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ. මේ නිල් පාටින් දාලා තියෙන මේකට උත්තරේ හරිනම් හරි දාගන්න වැරදි නම් ලියා ගන්න. හරිද පුතා? පැහැදිලි වුණේ නෑ මට ඔය කියපු දේ. හරි. next one rubbish throw don't. Let's see.
හරිද ඉක්මන් කරන්න මේ 4 ඉක්මනට කරන්න සර් ඕකේ සර් අතන මේ කියන එක කැපිටල් වෙන්න ඕනේ නේද? මෙහෙමයි ඒක මම කැපිටල් කියලා ඔයගලන්ට දෙයි ගොඩක් වෙලාවට ලේසි කරන්න මම එහෙම ලේසි කරන්නේ නැහැ සිම්පල් වලින් දෙනවා එහෙම දෙන්නත් පුළුවන් මුල් අකුර අඟ වේඩන් කර කැපිටල් දුන්නොත් ඒකම කැපිටල් දෙන්නේ නැත්තේ සර් එතකොට අපි මේ කියන එක ලියන්න ඕනේ කැපිටල් වලින් ඔව් සිම්පල් දුන්නාට මුල් අකුර කැපිටල් ගන්න පුළුවන් ලියුවත් වැරදිද? හා සිම්පල් වලින් සිම්පල් ලියුවත් වැරදි ඔව් සිම්පල් ලියුවත් වැරදි මොකද වාක්‍යයක මුල් අකුර අනිවාර්යෙන් කැපිටල් එන්න ඕනේ ඒක නීතියක් මම කැපිටල් නොදෙන්නේ මම කැපිටල් දුන්නොත් ඔයගොල්ලෝ ටක් ගාලා අල්ල ගන්නවා මේක තමයි මුල් අකුර කියලා සර් I අකුරත් කැපිටල්ද? අයියේ කොහේ ආවත් කැපිටල් අයි කියන්නේ කොහේ ආවත් කැපිටල් මුල ආවත් මැද ආවත් කොහේ ආවත් අයි කැපිටල් කැන්ඩි කියන එක ප්‍රොපර් නවුන් එක කොහොමත් කැපිටල් ඔයගොල්ලෝ කැමතිද ස්පීච් එකක් කරන්න ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේ don't you like කැමතිද නම කියන්න හොඳයි ඒගොල්ලෝ ඊයේ කතා කළ කට්ටිය සර් ලබන සතියේ දෙන්න ලබන සතියේ ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකට දෙන්න ඕනේ ස්පීච් එක. ඔව් ලබන සතියේ නම් අපි කෙනෙක් නම දුන්නා ඊළඟ සතියේ ඔයාලා නම දුන්නොත් ඊට පස්සේ සතියේ පුළුවන් කතා කරන්න. මොකද්ද සර්? ස්පීච් එකට ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේ ස්පීච් එකක් කරන්න කැමති නම් නම දෙන්න පුළුවන්. ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේදී ඒතර මම අවස්ථාව දෙන්නම්. සර් අපි කරන්නේ අපි කැමති ටොපික් එකකටද? ඒ ටොපික් එක මම දෙන්නේ. ලේසි එකක් තමයි දෙන්නේ ඉතින්. ඔයගොල්ලන්ගේ වයසට ගැලපෙන ලේසි එකක් දෙන්නේ. සර් ලබන සතියේ එතකොට කියන්න ඕනේ. ඔව් ලබන සතියේ කියන්නේ. මම නම ඇහුවම කියන්නේ. මෙතන කැමති කෙනෙක් ඉන්නවද? කවුද කැමති? අද සිහෙලි අද ඉහලි සදෙව්. හරි. ඉහලි and සදෙව්. හරි මම තියාගන්නම් ඊට පස්සේ අවස්ථාව දෙන්න. හරි. ලියලා තියාගන්න. next week නෙමෙයි හරි ඊට පස්සේ. හරි ඉවරද මේක? ඉවර නැතොත් සර්. චේතනා ඉවර නැද්ද? මොකද්ද සර්? haven't you finished yet? ඉවරයි සර්. ඉවරයි. හරි අතොත් සර් ඉවර නම්. finished සර්. හරි very good. හරි. බලමු එහෙනම්. fifth one මොකද උත්තරේ? පස්වෙනි එක. Don't throw rubbish. Don't throw rubbish. ඔව් don't එපා. throw වීසි කරන්න එපා. මොනවද? Rubbish කුණු. rubbish කියන්නේ කුණු. නැත්නම් litter කියලා කියන කුණු වලට garbage කියලා කියනවා. කුණු වීසි කරන්න එපා. don't throw rubbish. so don't නේ එපා. ඒකෙන් පටන් ගන්න ඕනේ. don't throw වීසි කරන්න එපා කුණු. next one lazy. බැංකුව කොහෙද? Where is the bank? Where is the bank? where කොහෙද is තියෙන්නේ බැංකුව the bank. බැංකුව කොහෙද තියෙන්නේ? හරි. next one. මොකද උත්තර? May I drink some water? May I drink some water? මම වතුර ටිකක් බොන්නද? එතන මේකෙන් පටන් ගන්න ඕන. May I drink? මම බොන්නද? මොනවද? some water වතුර ටිකක්. ප්‍රශ්නයක් නේ question mark දාන්න. හරි මේක ඔයගලට හුරු වෙන්නේ නේද මේ ඉස්කෝලේ කතා කරනවනේ?
හරි. May I drink some water? මම වතුර ටිකක් බොන්නද? හරි. Next one. කොහොමද එන්න ඕන? We went to Candy last week. Very good. We went. අපි ගියා. දැන් මේකේ කතරු ගන්න ඉස්සරහට අපි we subject එක. ගියා නම් went ක්‍රියාපදය. අපි ගියා. හරි. කතරු ඉන්නවා ක්‍රියාපදයේ තියෙනවා. අපි ගියා. කොහෙද ගියේ? To To Candy. Candy. To නුවරට. Candy. Candy නුවර to Candy නුවරට. අපි නුවරට ගියා. ගිය අවස්ථාව ගිය කවද්ද කියලා දාන්නේ හැමතිස්සෙම අන්තිමට. last week ගිය සතියේ. Last week. ඒක නීතියක්. සාමාන්‍යයෙන් අපි ගිය අවස්ථාව yesterday ද tomorrow ද හරි last year ද last month ද last week ද කාලය දාන්නේ හැමතිස්සෙම අන්තිමට. අපි නුවර ගියා ගිය සතියේ. හරි. එතකොට මේකට ලකුණු එක ගානේ දාගන්න. 8න් 6ට වඩා වැඩි අත උස්සන්න. 8න් 6ට වඩා තියෙනවා නම් අත උස්සන්න 6ක් අයිති. හරි very good. හොඳයි. Madam, 6ට වඩා නේද? ඔව් 6 හෝ 6ට වඩා වැඩි. 6 7 8. 6 7 8. හරි very good. හරි. එතකොට මේ ප්‍රශ්න දෙක හොඳයි. මේක තමයි හොඳම ප්‍රශ්නේ. මේකෙන් ලකුණු ගන්න පුළුවන් නම් very good. Excellent. යාන fill in the blanks කියලා. Fill in the blanks. Third one, fill in the blanks. සර් අපි අරකට ලකුණු දාගන්න ඕනේද? ඔය ලකුණු දාන්න. 8න් ලකුණු ගන්න දාන්න. සර් මොන පොතේද කියන්නේ? ඒ පොතේම තමයි. activity පොතේම. Same book. You can use the same book. හරි. Fill in the blanks. මම වැඩි ලොකුවට දෙන්නේ නැහැ ප්‍රශ්නේ. ඔයාලට තේරෙනවද මෙහෙම කිව්වහම? First one. හරි මේක තමයි හොඳම ප්‍රශ්නේ. tenses වලින් එන ප්‍රශ්නේ. now කියලා තියෙනවා. දැන් නම් මොකක්ද එන්න ඕන? කොහොමද එන්න ඕන ක්‍රියාපදේ? ක්‍රියාපදේ දාන්න තියෙන්නේ හරියට හරි ගස්සලා. හරි ඔයාලට නිකම්ම learn දාන්න පුළුවන් learning am is එක learning දාන්න පුළුවන්. ඉගෙන ගත්තා නම් learned දාන්න පුළුවන්. හරි. බලන්න මොකක්ද එන්න ඕන කියලා. සර් අපි උතන්ට we are කියලා දාන්න ඕනද? ඔව් am is දාන්න පුළුවන්. මම දන්නේ මොකද්ද කියලා. මම දැම්ම කියන්නේ නැහැ. am is දාන්න පුළුවන්. ඒව දාන්න පුළුවන්. හිතන්න මොකද්ද කියලා එන්න ඕන. next one. ඔයගොල්ලෝ හිතන්න හරි මේ මම ඔයාලට ඉඟි දෙන්නම්. මෙතන yesterday තියෙනවා. එහෙනම් කාලය තීරණය කරන්න මොකක්ද එන්න ඕන කියලා. මෙතන තියෙනවා every day කියලා හැමදාම. එහෙනම් හිතන්න මොකක්ද එන්න ඕන කියලා. මෙතන තියෙනවා now කියලා. කියන්නේ දැන්. එහෙනම් හිතන්න මොකක්ද එන්න ඕන කියලා. ඒකෙන් තමයි තීරණය කරන්නේ උත්තරේ. මොකක්ද කියන්නේ. එන්න ලේසි කළා. මේක සාමාන්‍යයෙන් අමාරු ප්‍රශ්නයක්. මට වැදගත්ම ප්‍රශ්නේ මේක.
ඉක්මනට කරන්න ඔය ටික. හරියට. B කියන්නේ මොනවද? B කියලා කියන්නේ මොකද්ද? දන්නවද? B කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවද? B verbs. Excuse me, sir. Okay. The luxury stand. Luxurious. සුඛෝපභෝගී. Sir, එකට cost fortune care කියනව නේද? මිල අධික එහෙමනම්. මිල අධික. ඒ කියන්නේ හොඳට සුව පහසුකම් තියෙන. හරි? හොඳට AC කරපු හොඳ පහසුකම් තියෙන කාර් එකක්. සුඛෝපභෝගී. හරි ඒ වගේ එකක් කොහොම cost fortune තමයි. මිල අධිකයි තමයි. මේ කියන්නේ පහසුකම් සහිත හොඳ පහසුකම් සහිත. හරි මේ B verbs කියන්නේ මොනවද? කියලා දීලා තියෙනවා පළවෙනි පාඩම B verbs. අන්න B verb එකක් දාලා හිස්තෙන් පුරවන්න තියෙන්නේ. මොනවද? am is are was were ඒ වගේ දාන්න තියෙන්නේ. දැන් මෙතන ඉන්නවනේ am is are වගේ එකක්. B verbs කියව ඒවා. හරි B කියලා එන්න පුළුවන් උනට. දැන් කල්පනා කරනවා මොනවද B කියලා. කියන්නේ am is are was were වගේ ඒවා. මේ පළවෙනි පාඩම. අපිට වැරදුනත් සර් කපලා ලියවන්න කමක් නැහැ නේද? අඩපාඩු හදාගන්න ලකුණු දාගන්න එපා එතකොට. අවංක වෙන්න. හරි. නෑ සර් අපි උත්තර දැන් ලියනකොට වැරදුනොත් ඔව් හරි හරි. රතු බෑනේ හදාගන්න. හරියට. finish sir. Finished. ඉවර කටිය අතොසන්. හරිද? දැන් මේ දවස්වල ඔයගලන්ට ඔන්ලයින් නිසා මේ රචනා එහෙම එන්නේ නැහැ නේද? ලියන්න. අපි රචනාත් ලියනවා. රචනා ලියන්නේ නැහැ ඔන්ලයින්. නැහැ නේ. no sir. හරි ඒ වුණා අපි ලියනවා ඉස්සරහට හරි. දැන්ම කරන්නේ නැහැ පොඩක් අපි සති දෙකක විතර පස්සේ ලියමු. විභාගෙන් පස්සේ ලියමු. හරි ඉවර කටිය අතුස්සන් ඉක්මන් කරන්න. Shenaya හරිද? Chiran? Danuja? Sadev Nehara? හරි. බලමු එහෙනම්. First one මොකද උත්තරේ? උත්තරේ? We are learning now. Very good. Now කියලා තියෙනවානේ. Now කියන්නේ දැන්. දැන් මොන හරි කරනවනේ මට තියෙන වාක්‍ය කොහේ හරි now තියෙනවා නම් at the moment මේ මොහොතේ දැන්නේ මේ මොහොතේ දැන් කියලා තියෙනවා නම් අපි ලියන්නේ am is එක ක්‍රියාපදයට ing දාලා. ඒ කියන්නේ present continuous tense එකේ. tenses කළා මතක ඇතිනේ. හරි. එහෙනම් am is එක verb එකට ing දානවා. learn කියන්නේ ඉගෙන ගන්නවා, learning කියන්නේ ඉගෙන ගනිමින්. ඉගෙන ගනිමින්. හරි. අපි ඉගෙන ගනිමින් ඉන්නවා. ඉන්නවා කියන්නේ am is දානවා. අපි බහුවචන නිසා දාන්නේ are. හරි. are කියන්නේ ඉන්නවා. learning කියන්නේ ඉගෙන ගනිමින්. අපි ඉගෙන ගනිමින් ඉන්නවා මොනවද? ඉංග්‍රීසි. දැන් අපි දැන් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. හරි. උත්තරේ හරියට දාගන්න. Second one. What is the answer? I have two brothers. I have two brothers. මට ඉන්නවා සහෝදරයෝ දෙන්නෙක්. හරි. I එක අපි දාන්නේ has නෙවෙයිනේ. have. කියන්නේ So had කියලා දාන්න බැරිද? has කියලා දාන්න බෑනේ. I එක අපි දාන්නේ have විතරයි. So had. ඔව් had දාන්න පුළුවන්. ඒත් හරි. හිටියා. ඒක ගන්න පුළුවන්. සාමාන්‍ය උත්තරේ දාන්න
සාමාන්‍යයෙන් අපි මේ වගේ අවස්ථාවලදී අතීත බවක් හැඟෙන්නේ නැහැ නේ. අතීත බවක් හැඟෙන්නේ නැත්නම් වර්තමාන උත්තරේ තමයි වඩා හොඳයි කියලා පිළිගන්නේ. had දාන්න පුළුවන්. ඒත් හරි. have කිව්වොත් ඉන්නවා, had කිව්වොත් හිටියා. මට හිටියා සහෝදරයෝ දෙන්නෙක් දැන් නැහැ. have කිව්වොත් දැන් ඉන්නවා. හරි. කවිඳු මේ සංඥක නිසා තමයි සංඥක දායන නිසා තමයි n එකක් එන්නේ. කවිඳු to school පාසලට every day හැමදාම වෙන ක්‍රියාවක් නම් every day හැමදාම එහෙනම් simple present tense. go hari goes hari කවිඳු ඒක වචන නිසා goes. Kavidu goes to school every day. very good. කවිඳු යනවා පාසලට හැමදාම. අන්තිමට ඕ නිසා es දානවා. හරි දාගන්න. next one. Sir, goes to- We played football yesterday. yesterday ඊයේනේ එහෙනම් අතීත කාලය. අතීත කාලෙනේ. Played. අතීත කාලේ නම් play එකේ අතීත කාලය ගන්න went. sorry. play එකේ අතීත කාලේ played. sorry. played. ed දාලා අතීත කාලය කරනවා. අපි සෙල්ලම් කළා ෆුට්බෝල් කවද්ද? ඊයේ. අපි ඊයේ ෆුට්බෝල් සෙල්ලම් කළා. හරි. next one. He ඊයේ අතීත කාලේ has නිසා played සෙල්ලම් කළා. කියන්නේ he has a luxurious car. luxurious car. ඔහුට තියෙනවා luxurious car එකක්. has දාන්න පුළුවන්. he ඒක වචන නිසා has දාන්න පුළුවන්. තිබුණා නම් had දාන්නත් පුළුවන්. දෙකම හරි. වඩා හොඳයි has දානවා නම්. මොකද වර්තමාන කාලය ඒ විදිහට යනවා නම් වඩා හොඳයි. අතීත බවක් හැඟෙන්නේ නැහැ නේ. ඒ නිසා has දානවා නම් වඩා හොඳයි. ඔහුට තියෙනවා සුඛෝභෝගී කාර් එකක්. he has a luxurious car. හරි මේක z වගේ ප්‍රොනවුන්ස් කරන්නේ හරි විදිහට has. මේක have නෙමෙයි have. Have. හරි. number 6. මොකද උත්තරේ? I am a good student. very good. I am a good student. මම හොඳ ශිෂ්‍යයෙක් වෙනවා. be verb එක am. හරි. I එක දාන්නේ am මේක වචන නම් is බහු වචන නම් are. මම වෙනවා am කියන්නේ වෙනවා මම වෙනවා හොඳ ශිෂ්‍යයෙක් a good student. හරි. මම වුණා නම් කොහොමද කියන්නේ? I was. මම වුණා නම් I was. I was. මම වේවි නම් I will be. එහෙම දාන්නත් පුළුවන්. හරි. will be plus ඒ දෙකත් හරි. I was කිව්වොත් මම වුණා. I will be කිව්වොත් මම වේවි. ඒ දෙකත් හරි. වඩා හොඳයි වර්තමාන උත්තරේ ගන්න එක. I am කිව්වොත් මම වෙනවා. I was කිව්වොත් මම වුණා. I will be කිව්වොත් මම අනාගතේ වේවි. was කිව්වොත් ඉස්සර වුණා. අතේ පළවෙනි පාඩම. හරි. ඊළඟ ඊළඟ ප්‍රශ්නේ. අපි ලකුණු දාගන්නද? ලකුණු දාගන්න. සර් දැන් මේ කරපු එකේම නේද? ඔව් ඒකටම දාගන්න. ඒකෙම 6 වෙනි 7 වෙනි ප්‍රශ්නේ. Roman number 7. හරි මේකේ මේ ප්‍රශ්න ටික ඉවරයි. හරියට ඉක්මනට කරන්න. ඉවරනා කරන්න.
Sir, හරිද ඉක්මන් කරා sir, I do my work. very good ඔයාලා කටුනොත් මට කෝල් එකක් ගන්න මිස් කෝල් එකක් ගන්න කටුනොත් හරි ඉවර කටිය අදොස්සන් හරියට වාක්‍ය දෙකයි very easy very good හරි බලමු 7th one නිමල් and කසුන් දෙන්නෙක්නේ බහුවචන blank playing cricket now මොකද උත්තරේ now කියලා තියෙනවා දැන් කියලා තියෙනවා Nimal and Kasun are playing cricket now. very good be verb එකක් ඒ කියන්නේ am is are නැත්නම් was were හරි නැත්නම් will be දාන්නත් පුළුවන් එතන now වර්තමාන be verbs කියලා අපි ඉගෙන ගත්තා පළවෙනි පාඩමට am is are කියලා නිමල් and කසුන් දෙන්නෙක් බහුවචන එහෙනම් are නිමල් විතරක් වුණා නම් is නිමල් and කසුන් දෙන්නෙක් බහුවචන එහෙනම් are කියන්නේ ඉන්නවා playing සෙල්ලම් කරමින් ඉන්නවා මේ දෙන්න මොනවද cricket නිමල් සහ කසුන් cricket සෙල්ලම් කරමින් ඉන්නවා දැන් next one මේක පොඩ්ඩක් මේක ඉන්න පොඩ්ඩක් wait පොඩ්ඩක් ඉන්න මේ පාඩම මේක මම තාම කළේ නෑ මම පොඩ්ඩක් එන්න පුළුවන් කියලා හිතලා තමයි මේ දුන්නේ මේක මම ඉස්සරහට කරනවා මේ ටෙන්ස් එක අනාගත කාලේ ෆියුචර් එක මොකද අපි ටික දවසක් තාම ක්ලාස් පටන් අරන් හරි next week කියලා තියෙනවා අනාගතේ ලබන සතියේ නම් කොහොමද අපි අනාගත කාලේ හරවන්නේ අනාගත කාලයට හරවන්නේ කොහොමද We will. ඔව් අනාගත කාලයට හරවන්න ඕන නම් will දාන්න විතරයි තියෙන්නේ හරි ලේසි go කියන්නේ යනවා will go යාවි නැත්නම් යන්නම් හරි we will go on a trip අපි trip එකක් යාවි ලබන සතියේ හරි එහෙම නැත්නම් shall go දාන්නත් පුළුවන් ඒකත් හරියක් ඒ ටෙන්ස් එක ඊළඟට කියලා දෙන්න ඉස්සරහට කියලා දෙන්න හරි විශේෂයි Sir, mama දැම්මේ shall go කියලා. shall go කියන එකත් හරි shall go කිව්වොත් යන්නම් හරි I සහ V සමග විතරක් shall දාන්න පුළුවන් අනාගත කාල කරන්න I සහ V සමග shall වගේම will දාන්නත් පුළුවන් අනිත් ඕනම එකක් එක will විතරයි දාන්න පුළුවන් එහෙනම් will දැම්මොත් අනාගත කාලය වෙනවා හරි එහෙනම් කොහොමද ඉංග්‍රීසි ඕනම ක්‍රියාපදයක් අනාගත කාල කරන්නේ සරලව අනාගත කාල කරනවා නම් will දාන්න තියෙන්නේ තවත් අනාගත කාල කරන විදි තියෙනවා එක ක්‍රමයක් තමයි ප්‍රධානම ක්‍රමය තමයි will දාන එක හරි play සෙල්ලම් කරනවා will play සෙල්ලම් කරાવી හරි cook උයනවා will cook උයාවි හරි ඊළඟ එක fill in the blanks හරි හිස්තැන් පුරවනකොට වචන ටික මම දෙනවා big long adjectives හරි නාම විශේෂණ දෙන්නේ adjectives beautiful tall colorful interesting old clever healthy delicious
හරි නාම පද දෙනවා මම ඊට පස්සේ මේ නාම විශේෂණ ඊට පස්සේ නාම පදේ දෙනවා. ගැළපෙන එක දාලා හිස් තැන් පුරවන්න තියෙනවා. elephant last one. හරි ඉවරයි මම කරන්නේ. හිස් තැන් පුරවන්න තියෙනවා. හරි noun එක දීලා තියෙනවා ගැළපෙන adjective එක දාලා හිස් තැන් පුරවන්න තියෙනවා. හරි මොන ටර්ම් ටෙස්ට් එකට පාඩම් කළත් අනිවාර්යෙන් ෆස්ට් ටර්ම් සහ සෙකන්ඩ් ටර්ම් ඔයගලන් ඉස්කෝලේ මේ දක්වා කරලා තියෙන පාඩම් වල ග්‍රැමර් කොටස් ටික බලා ගන්න. Okay, sir. හරි ඉවරනාද උසා? මේක ලේසි නේද? Yes, sir. හරි. ඒකට grade 6 වලට තියෙනවා මේවා. හරි. third term එකෙත් තියෙනවා මේක. පොඩි කාලේ ඉගෙන ගන්න දේවල් මේවා.
අර එක වචනයක් දාන්න පුළුවන් එකපාරක් විතරයි. හරි? එක වචනයක් දාන්න පුළුවන් එකපාරක් විතරයි. ඒක නිසා ගැළපෙනම තැනට දාන්න. මේවා හැම ගියා. n කියලා දෙනවා නම් vowel sound එකක් එන්න ඕන. මේ n කියලා දෙනවා නම් vowel sound එකක් එන්න ඕන. ඒවා ඉංගි. උත්තර හොයාගන්න ලේසි ක්‍රම. එහෙනම් vowel sound එකක් තියෙන adjective එකක් තමයි ගන්නවා. ඉවර කට්ටිය අත උස්සන්න. ඊට අමතරව ඔයගලන්ට එන්න පුළුවන් අර in on at ඒවා prepositions නිපාත පද with මේ වගේ ඒවා හිස් තැම්පුරවන්න එන්න පුළුවන්. ඒක බලාගන්න අපි ළඟදී කරපු නිසා මම මුල කරන්න යන්නේ නැහැ. වෙලා තිබ්බොත් අද කරන්නම්. මේකිනුත් ප්‍රශ්නයක් දෙන්න වෙලා තිබ්බොත් මේ ටේප් එකේ තියෙනවා. ඒවත් බලාගන්න. ඒවත් විතරම එනවා. ඒක ළඟදී කලේ හරිද? ඉවර නැත උස්සන්. ඉවර කට්ටිය අත උස්සන්. Shania finished. Nehara finished. Others hurry up. Chiran finished. Hurry up. Sadev finished. Chetana, Sihali, have you finished? Sitija? Last Hurry up. finished, sir. Finished, very good. Sitija, what about you? Hariද? Finished. හරි. හැමෝම හරිද? තාම ලියනා ඉන්නවද? හරි. බලමු එහෙනම්. ලේසි නේ? මොන එලිෆන්ට්ද? Big elephant. A big elephant. ලොකු අලියෙක්. Big elephant. big වලට සමාන පද මොනවද? මම මේක අමතර දැනුමට. big වලට සමාන පද? ලොකු කියන සමාන පද? similar words. හරි large කියලා කියනවා ලොකු. තව huge කියලා කියනවා. තව උන්තරම් දෙන්න පුළුවන් gigantic, enormous තව උන්තරම් තියෙනවා. හරි මේ දෙක අඩු ගන්න දැනගෙන ඉන්නකො. large, huge දෙකම කියන්නේ ලොකු කියන එක තමයි. හරි giraffe has. giraffe ට තියෙනවා ඒක නම් ලේසි. මොන බෙල්ලක්ද? long neck. දිග බෙල්ලක්. හරි බෙල්ල කියන නාමපදේ විස්තර කරනවා දිග කියන නාම විශේෂණය. noun එක විස්තර කරනවා adjective එකේ. elephant අලියා මොන අලියාද? ලොකු අලියෙක්. හරි noun එක විස්තර කරනවා නාම විශේෂණයකින්. හරි මොන manද? Tall man. a tall man. හරි tall man වෙන්න පුළුවන්. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. මොකද Old man. old man ගන්න බෑනේ and නෑනේ. old කියන and දාන්න ඕන. අපි චුට්ටක් එක තියමු healthy man කියන්නත් පුළුවන් නේ. අපි චුට්ටක් එක පැත්තකින් තියමු. හරි මේකට මොකක්ද දාන්නේ and h එක පොඩ්ඩක් කියන h එක
an old house. අනිවාර්යෙන් old වෙන්න බෑ. මොකද vowel sound තියෙන්නේ එකක් old අනිත් එක interesting. රසවත්. අපි රසවත් ගයක් කියලා කියන්නේ නැහැ නේ. පරණ ගයක් නේ. an old house පරණ ගයක්. ඒක නම් හරි. එහෙනම් මෙතෙන්ට එන්න ඕන මොකද්ද? අනිත් එක එහෙනම් මෙතෙන්ට එන්න ඕන අනිවාර්යෙන්. interesting movie. ඔයගේ ලේසි ක්‍රම තියෙනවා උත්තර හොයාගන්න. රසවත් චිත්‍රපටයක්. රසවත් චිත්‍රපටයක්. interesting රසවත් movie චිත්‍රපටයක්. හරි. meal කියන්නේ එතරම් බලමු. meal කියන්නේ කෑම වේලක්නේ. ආහාර වේල meal. මොන ආහාර වේලක්ද? delicious delicious. delicious කියන්නේ රසවත්. හැබැයි කෑම වලට ඒ. delicious කියන්නේ රසවත්. කෑම වලට රසවත් නම් අපි කියන delicious, tasty. හරි. රසවත් කෑම වේලක්. a delicious meal. හරිනම් හරි දාගන්න. delicious රසවත් meal කෑම වේලක්. ආහාර වේලක්. හරි. සාමාන්‍ය ශිෂ්‍යයෙක් නම් මොන වගේ ශිෂ්‍යයෙක් කියලාද කියන්නේ? clever the clever student. වඩාත්ම ගැලපෙන එක ගන්න. දක්ෂ ශිෂ්‍යයෙක්. clever දක්ෂ like you. උගල වගේනේ. the clever student. දක්ෂ ශිෂ්‍යයෙක්. flower නම් මොන flower ද? beautiful the beautiful flower. ලස්සන මලක් නේ. ඔව් සමහර ඒවා ඉන්න පුළුවන්. colourful flower කියනත් පුළුවන්. මේ දෙක මම මාර්ගෙන් පුළුවන් අවස්ථාව මම කියන්නම්. ඒක මම ෂුවර් මේවා ටික මුලින් දාන්නේ. වඩා හොඳයි beautiful flower කියනවා. ලස්සන මලක්. the colorful picture. වර්ණවත් පින්තූරයක්. colorful කියන්නේ වර්ණවත්. මේ දෙක මාරු කරන්න පුළුවන්. colorful beautiful දෙක මාරු කළත් ප්‍රශ්නයක් නැහැ. mute කරන් ඉන්න. සත්‍යයක් එනවා. mute කරන් ඉන්න. හරි. a beautiful flower. ලස්සන මලක්. නැත්නම් a colorful මල. හරි. a colorful flower. පාට පාට මලක්. වඩා හොඳ beautiful flower කියනවනම් ලස්සන මලක්. a colorful picture. පාට පාට පින්තූරයක්. වර්ණවත් පින්තූරයක්. colorful වර්ණවත්. හරි. අපිට full කියන්නේ ඒ අදාළ ගුණයෙන් පිරිච්ච. color කියන්නේ පාටනේ. colorful පාටින් පිරිච්ච වර්ණවත්. හරි. මොන life ද? a tall life කියන්නේ a healthy life නේ. healthy සෞඛ්‍ය සම්පන්න. healthy. healthy කියන්නේ සෞඛ්‍ය සම්පන්න. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්. life ජීවිතය. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්. මෙතන එහෙනම් අනිවාර්යෙන් a tall man උස මිනිසෙක්. උස මිනිසෙක්. tall උස man මිනිසෙක්. හරි. මෙතන 10න් 8ට වඩා වැඩි අත උස 10න් 8 හෝ 8ට වඩා වැඩි අත උස raise your hands. okay very good. හරි. අද spoken English ඕනද? Do you want spoken English? no sir No. yes Yes ද noද? yes හරි බලමු පොඩ්ඩක්. හරි මේක ප්‍රධාන ප්‍රශ්න අංක 5ද 6ද? පහයි sir පස්වෙනි එක. මේක 5. yes sir හරි. ලියන්න fill in the blanks. මේක අර ප්‍රශ්න අහන ස්වරූපේ හරි. ඉස්තම් පුරාණ වචනේ මම පහලින් දෙන්නම්. මේක දෙනවා හරි. උත්තරයට ගැලපෙන ප්‍රශ්නේ හදන්න. sir paragraph එකක් නෑ හැටියට paragraph එක නෙමෙයි. sentences. ප්‍රශ්නේ හා උත්තරේ. sentences. to read books. ප්‍රශ්නෙට ගැලප මේ ප්‍රශ්නේ හදන්න තියෙන්නේ. ඒ කියන්නේ why, where ඒව දාන්න තියෙන්නේ මම ඒ ටික දෙන්නම් අන්තිමට.
උත්තරයට ගැලපෙන ප්‍රශ්නයක් ගන්න. හරි. මෙතන දාන්න තියෙන්නේ why, where, w's question words. Who, when, හරි, how, what ඒවා. වචන ඕනක් නැහැ නේ. දන්නවනේ. දෙන්න හරි. හරි මෙන්න ඉස්තම් පුරන්න ඕන වචන ටික තියෙනවා WH question words. WH question words. You're not Rosanna. If you have finished, raise your hands. හරි අද ස්පෝකන් ඉංග්‍රීසි කරනවා. හැබැයි ස්පෝකන් ඉංග්‍රීසි කරන්නේ ග්‍රැමර් සම්බන්ධ කරලා. හරි. දෙපැත්තම හරියන විදිහට කරන්නේ. හරි මේකෙන් පස්සේ අපි එක් කරමු. ඊට පස්සේ ක්ලාස් එක ඉවරයි. හරි අපි ඉවර නැතොත් සර්. යාමනේ හරි හරි මම කරා. හරියට.
හරි මේ පේපර් එකේ නම් මම කැස්පර් ක්ලාස් එකට දුන්න පේපර් එකක් මේක. මේකේ නම් 100 ලකුණු ගන්න තියෙනවා ගන්න. ඔයගොල්ලෝ පස්සේ බලන්න මේ කළාට පස්සේ ඔක්කොම එකතුව කීයක් තියෙනවද කියලා පොඩක් ගණන් කරලා ටයිප් කරලා එවන්න ලකුණු කීයක් තියෙනවද කියලා. තමන්ගේ ලකුණු ගන්න ටයිප් කරලා එවන්න. මේකෙන් පස්සේ. පන්ති උරුණාමද? හරියට. උත්තරයට ගැලපෙන්නයි ප්‍රශ්නේ හදන්න ඕන. හරි බලමු දෙනවා. තාම ලීනා ඉන්නවද? Yes, sir. yes හරියට. ඉක්මන් කරන්න. ඉවර කටිය තුස්සන් හරියට. पेपर्स पොත් ගත්තේ නැති අය पेपर्स ගන්න. पेपर्स පොත් අරන් පළවෙනි වාරේ සහ දෙවෙනි වාරේ කරන්න පටන් ගන්න. Finish, sir. finished. හරිද බලමු දෙනවා. first one. Does she live? ඒ කියන්නේ does she live කියන්නේ ඒ ජීවත් වෙනවාද? ඒ ජීවත් වෙන්නේ කොහෙද? සාමාන්‍යයෙන් අපි එහෙම නෑනේ උත්තරේ තියෙන්නේ in Kandy නුවර. එහෙනම් ඒ ජීවත් වන්නේ කොහෙද? Where? Where? Where does she live? Where does she live? Where කොහෙද? හරින හරිය දාගන්න. දැන් ඕන තවත් හදන්න පුළුවන් හරි. Why does she live? ඇයි ඒ ජීවත් වෙන්නේ? මොකටද? ඇයි ජීවත් වෙන්නේ? why දාලා හදන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න උත්තරේට ගැලපෙන්නේ නැහැ. උත්තරේ Kandy. ගැලපෙන්නේ නැහැ. හරි. Next one. To read books. පොත් කියවන්නට මොකද දෙන්න ඕන? What do we? ඇයි අපි ලයිබ්‍රරි එකට යන්නේ නේ? Why do we go to the library? හරි. where කියන්නේ කොහෙද? why කියන්නේ ඇයි? ඇයි අපි පුස්තකාලයට යන්නේ? පොත් කියවන්නට. To read books. Next one. Third one. What is the answer? Who is your Who best? is your best friend? කවුද වාගේ හොඳම යාළුවා? She is සුපුනි. ඇයි සුපුනි වෙනවා? එතන who කවුද? who කවුද? When is the exam? විභාගේ කවදාද? It's on When? 12th of July. හරි මතක තියාගන්න දිනයකට කලින් අනිවාර්යෙන් on කියලා දාන්න ඕන. ඒවා කළානේ මතක ඇති. ළඟදී කරපු නිසා මම ඒවෙන් ප්‍රශ්න දුන්නේ නැහැ. ඒවා බලා ගන්න. ග්‍රැමර් සියල්ල බලා ගන්න ටෙක්ස්ට් බුක් එකේ. කවදාද කියන්නේ වෙන්දා. When is the exam? විභාගේ කවද්ද? It's on 12th of July. ඒක ජූලි 12 වෙනිදා. Number 5. It's blue. ඒක නිල් පාට. මොකක්ද දෙන්න ඕනේ එහෙනම්? What is your favorite color? ඔයාගේ ප්‍රියතම පාට, ආසම පාට මොකක්ද? මොකක්ද what? And what is your favorite color? Next one. මේ පොත කීයද? It's 70 rupees. How much? How How much? much? කීයද කියලා අහන්නේ? How much? How කියන්නේ කොහොමද? How much කියන්නේ කීයද? හරි ගණන් කරන්න බැරි නම් how much ගණන් කරන්න පුළුවන් නම් how many ළමයි කී දෙනෙක් ඉන්නවාද? How many students are there in the class? පන්තියේ ළමයි කී දෙනෙක් ඉන්නවාද? කී දෙනෙක්ද නම් how many? කීයක්ද නම් how much? හරි. 6 ලකුණු ගන්න දාගන්න. 6න් 5 හෝ 5ට වඩා වැඩි අතුස. හරි. ලකුණු 5ක් හෝ 5ට වඩා තියෙනවා අතුස. Okay, very good. Now take your spoken English book. Take your spoken English book.
හරි. මේක ගොඩක් enjoyable වැඩක්, රසවත් වැඩක්. හරි ලකුණු ගන්න පොඩකින් දැම්ම ගණන් කරන්න එපා. මේකෙන් පස්සේ ගණන් කරන්න. හරි. ස්පෝකන් ඉංග්‍රීසි පොතේ අපි මේ දක්වා ඉගෙන ගත්තා ටෙන්සස් 4ක් නේද? සිම්පල් ප්‍රසන්ට් ඉගෙන ගත්තා, ප්‍රසන්ට් කන්ටිනියස් ඉගෙන ගත්තා, සිම්පල් පාස්ට් ටෙන්ස් ඉගෙන ගත්තා, සිම්පල් ෆියුචර් කලේ නැහැ. උනට දන්නවා කොහොමද කරන්න කියලා විල් දැම්ම නම් හරි. හරි. ඒක ටෙන්සස් 4යි. ෆියුචර් එක මම ඉස්සරහට කරනවා. හරි. හරි. මේ කොහොමද කියන්නේ? පළවෙනි එක. හරි. සර් ලියාගන්න ස්පෝකන් ඉංග්‍රීසි ඔව් බුක් ස්පෝකන් ඉංග්‍රීසි පොතේ. ස්පෝකන් ඉංග්‍රීසි පොතේ හැබැයි ග්‍රැමර් සයිඩ් එකට පොඩක් බරයි. පොඩක් ලේසි වුණාට. හරි මේ වගේ වාක්‍යයක් කොහොමද කියන්නේ? ඇය රචනාවක් ලියනවා මෙතන හැමදාම කියලා මම දෙනවා. ඒ කියන්නේ ඇය හැමදාම රචනාවක් ලියනවා කියලා තමයි ලියන්න ඕනේ. හරි මේක මම තවත් ලේසි කරනවා ඔයගලන්ට පොඩක් ඉන්න. මේ දෙක මාරු කරනවා. ඒතර තවත් මේක ලේසි. එහෙමයි එන්න ඕනේ. අපි ලියන්නේ මෙහෙමනේ. ඇය ලියනවා රචනාවක් හැමදාම. ඔයගලන් ලේසි කළා. එහෙමනේ අපි අනුපිළිවෙල හදන ඉංග්‍රීසි වල. ඇය හැමදාම රචනාවක් ලියනවා කියලා තමයි ලියන්න ඕනේ. හරි මේක අතීත කාලේ කළොත් ඇය ලිව්වා රචනාවක් ඊයේ. ඇය ඊයේ රචනාවක් ලිව්වා. හරි. මේක අනාගත කාල කළොත් තමන් ලියනවා කිව්වොත් වර්තමාන. ලිව්වා කිව්වොත් අතීත. අනාගත කළොත් ලියාවි. ඇය හෙට රචනාවක් ලියාවි. ඇය ලියාවි රචනාවක් හෙට. හරි මේ තුන ලියන්න පුළුවන්ද කාට හරි? හරි කාට හරි කියන්න පුළුවන්ද? ස්පෝකන් ඉංග්‍රීසි ඉස්සෙල්ලා කියන්න පුළුවන්ද කාට හරි මේ තුන? මේ වාක්‍ය තුන. yes sir කාටද පුළුවන්? me Kenaya Chennaya හරි කියන්නේ. very good. so in English First one. she is writing a essay every day. Second one. She wrote a essay yesterday. Okay, third one. She will write a essay tomorrow. Tomorrow. Okay. වාක්‍ය තුනෙන් දෙකක් හරි. අරක n සේ වෙන්න ඕන. vowel sound නේ සේ vowel sound නිසා n වෙන්න ඕන. ඒ අරුණාම දුව තුනෙන් දෙකක් හරි. මේකේ පොඩි වැරද්දක් තියෙනවා. මම කියන්නම්. හරි. very good. excellent. ඒක කියන්නේ මෙහෙමයි. මේ අවසාන එක ඇය ලියමින් ඉන්නවා රචනාවක් දැන් මේ දෙක දෙකක් හරි දැන් වෙනවා එකක් හැමදාම වෙනවා නම් simple present දැන් වෙනවා නම් present continuous හරි දැන් බලමු මේ මොකද්ද කිව්වේ කියලා හරි ඉස්සෙල්ලා මොකද්ද ලියන්නේ වාක්‍යේ ඉංග්‍රීසි වාක්‍යයක් ලියද්දි කර්තෘ ගන්නවා ඇය කියන්නේ she ඇය ලියනවා කියලා අපි කියන්නේ write හරි writes හරි මේ හැමදාම වෙන දෙයක් නේ writing දාන්නේ නැහැ හැමදාම නිසා පුරුද්දක් වශයෙන් නිසා simple present Excuse me sir. හැමදාම කරන ක්‍රියාවක් habit එකක් පුරුද්දක් එහෙනම් she write she ඒක වචන එහෙනම් s අකුරක් දානවා ක්‍රියාවට she writes ඇය ලියනවා වචනාවක් නම් an say ඇය ලියනවා රචනාවක් හැමදාම කියන්නේ everyday දාන්න ඇය හැමදාම රචනාවක් ලියනවා හරිද මුලින්ම Excuse me කර්තෘ sir. ඊට පස්සේ ක්‍රියාපදේ ඊට පස්සේ කර්මය ඔබ්ජෙක්ට් එක හරිද පැහැදිලිද she writes an essay every day okay Should we write this? yeah next one ඇය ලිව්ව රචනාවක් ඊයේ කොහොමද කියන්නේ
ඇයි රචනාවක් ලිව්වනම් ඇය නම් Yesterday he wrote a essay. ඇය නම් she ලියනවා කියන්නේ writes ලිව්වා කියන්නේ wrote. හරි රචනාවක් නම් an essay. ඊයේ නම් yesterday. හරි. දැන් පුරුද්දක් වශයෙන් ලියනවා නම් writes ලිව්වා නම් wrote. එච්චරනේ වෙනස් වෙන්නේ. හැමතිස්සෙම කතරු ක්‍රියාව කර්මය. SVO subject verb object. හරි. ඇයි ලියාවි රචනාවක්. ලියනවා නම් writes ලිව්වා නම් wrote ලියාවි නම් will write නේ. ලියාවි නම් will write. ඇය නම් she ලියාවි නම් will write. හරි මෙච්චරයි මතක තියාගන්න. writes ලියනවා wrote ලිව්වා ලියාවි නම් will write. මේ ක්‍රියාපදේ highlight කරගන්න. ඇය ලියාවි රචනාවක් නම් an essay. හෙට නම් tomorrow. ඇය හෙට රචනාවක් ලියාවි. හරි. එහෙනම් ලියනවා නම් writes. හරි. කතරු එක වචන නිසා s එනවා. බහු වචන නම් s දාන්නේ නැහැ. නිකම්ම verb එක දාන්න තියෙන පුරුද්දක් වශයෙන් ලියනවා. ලිව්වා නම් wrote. ලියාවි නම් will write. මේ වර්තමාන අතීත අනාගත. දැන් කරමින් ඉන්නවා නම් මේ මොහොතේ කරමින් ඉන්නවා නම් ඒත් වර්තමාන කාලයක් තමයි. දැන් කරමින් ඉන්නවා නම් තමයි අර am is එක්ක writing කියලා ලියන්නේ. හරි. ඇය නම් she ලියමින් කියන්නේ writing. ing කියන්නේ අල්ලායන කියන්නේ ing නේ. write ලියනවා ලියමින් writing. මේ ing කියන්නේ අල්ලායන. අල්ලායන කියන්නේ ing. ඉන්නවා කියන්න am is දානවා. she ඒක වචන නිසා is දානවා. හරි. ඇය ඉන්නවා ලියමින් ඉන්නවා. මේ දෙක මාරු වෙලා ඉන්නේ. ලියමින් ඉන්නවා රචනාවක් නම් an essay. Now. දැන් නම් now. හරි නේද? she is writing an essay now. පැහැදිලි නේද? තවත් ක්‍රියාපද අරන් තවත් වාක්‍ය හදන්න මේ විදිහට මේක ප්‍රැක්ටිස් කරන්න. Okay, sir. මේකෙන් ගොඩක් ග්‍රැමර් සහ ස්පෝකන් දෙපැත්තම ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. හරි. දැන් ඔහු ක්‍රිකට් සෙල්ලම් කරනවා නම් කොහොමද කියන්නේ? he plays cricket. හැමදාම නම් every day. he plays cricket every day. ඔහු ඊයේ ක්‍රිකට් සෙල්ලම් කළා. he played ed දානවා. he played ඔහු සෙල්ලම් කළා cricket yesterday. ඔහු හෙට සෙල්ලම් කරાવી. he will play cricket tomorrow. ඔහු දැන් සෙල්ලම් කරමින් ඉන්නවා. he is playing cricket now. Now. හරි. පැහැදිලි නේද? අම්මා බත් වෙනවා හැමදාම. හරි. මගේ අම්මා බත් වෙනවා හැමදාම. My mother cooks rice every day. You wanna my mother cooked ed දානවා. cooked rice yesterday. yesterday හරි අතීත දවසක් දාන්න පුළුවන්. උයාවි නම් හෙටත් උයාවි. My mother will cook කියන්නේ උයාවි. rice tomorrow. My mother will cook rice tomorrow. හෙට උයාවි. උයමින් ඉන්නවා නම් my mother is cooking rice now. දැන් උයමින් ඉන්නවා නම් is cooking. හරි ඒ වගේ තවත් වාක්‍ය ප්‍රැක්ටිස් කරන්න මේ ක්‍රමයට එකම ක්‍රමය තියෙනවා. හරි මේ දක්වා කරලා තියෙන ටික තමයි ඔය තියෙන්නේ. හරි පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. පේපර්ස් පොත් ගත්තේ නැති අය ගන්න. හරි අන්තිමට සෝන් එකක් තියෙනවා සෝන් එක අහන්න. ආයිබෝන් බුස්සන්නයි.